හරි සීල දිනාට මෙන්න තෙරුවන් සරණයි. කර්මස්ථානයක අර්ථයක් තියෙනවා ඔගොල්ලෝ අහලා ඇති. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේය. මෙවැනි අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝය. එතකොට මේ සියලු අවස්ථාවන්ම මොහොතින් මොහොත මොකද වෙන්නේ? ගෙවි ගෙවි ගොස් විනාශයට පත් වෙනවා. දැන් මේකෙදි කියන්නේ සිතවිල්ලක් හටගත්තා ගෙවුනා කියන එක නෙමෙයි. ඊට වඩා බොහෝම අර්ථයක් මේකේ ගැන්විලා තියෙනවා. ඒ අර්ථය හොඳින්ම තේරුම් ගනින්නේ ඊට පස්සේ තියෙන පදපේලියත් ගත්තාම. ඒ ඊට පස්සේ තියෙන කේදී තියෙනවා ප්‍රඥාවන්තයා සහ අඥානයා ඒක හිතන ආකාරය. කොහොමද අඥානයා හිතන්නේ? ඒ අවස්ථාවට ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා, එහෙම නැත්නම් මුලාවටපත් වෙනවා. ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? ඒ අවස්ථාවේ නොඇලී, නොගැටි, මුලාවටපත් නොවි මිදෙනවා. ඒකේ සැරිසරන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි යනවා කියන අර්ථය දැනගත්තට පස්සේ අපි තව දුරටත් ඒ අවස්ථාවට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙන්නේ නැතුව ඒකේ අසාරත්වය දකිනවා කියන එක තමයි ඒකින් අදහස් වෙන්නේ. තේරුණාද? එතකොට ඒක මිසක් හිතවිල්ලක් හටගත්තා නිරෝධ වුණා කියන එක නෙමෙයි. එහෙනම් ඊටු ටික කියන්න ඕනේ නැහැනේ. එහෙනම් මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේය කියන එකම කී ඉන්න පුළුවන්. ඒක නෙමෙයි. ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? ඒ අවස්ථාවට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලාවටපත් වෙන්නේ නැතුව ඒක ප්‍රඥාවෙන් දකිනවා. අඥානයා මොකද කරන්නේ? ඒ අවස්ථාවට ඇලෙනවා, ගැටෙනවා, බොහෝ වටිනවා, සාරයි කියලා සැරිසරනවා. දැන් මෙතනදී තෝරගන්න ඕන කාරණයක් තමයි අපි හැම දිනෙකටම මේ අවස්ථාවල් උදා වෙනවා. හැබැයි මේ අවස්ථාවල් උදා වුණාට අපි හැම කෙනෙක්ටම මේක ප්‍රඥාවෙන් දකින්න බැරිකම නිසා තමයි ඒක සවිතක්කයක් සවිචාරයක් කරගන්නට බැරි. ඒක ඉච්ඡයි සුඛයි අත්තයි කියලා තියෙන අදහස නිසා තමයි ඒ අවස්ථාවේ සැරිසරන්නේ. ඒක නිසාමයි. ඕක කොයි වෙලාවක හරි අපිට තේරුනොත් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා අන්නේ තේරිච්ච අවස්ථාවේ ඒක සැරිසැරීම හරයක් නෑ කියන නිගමනයට ඇවිල්ලා ඒ සැරිසැරීමෙන් මිදෙනවා. එහෙනම් මේ කර්මස්ථානයේ තුලත් මෙනෙහි කරන්න තියෙන අදහස මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක. ඒ අසාරත්වයේ දකින්න, ඒ අසාරත්වයේ දකින්නකොට ඔබට ඒ සවිතක්කේ සවිචාරයේ ඉන්නකොට ඔබේ ජීවිතේම ඔබට උදාහරණ පෙන්වාවි එක එක අවස්ථාවන් වලට දීපු වටිනාකම්. නොඑක් අවස්ථාවල් ඔබේ ජීවිතේ ඉච්ඡයි සුඛයි අත්තයි කියපු තැන්. එතකොට ඒ වටිනාකම් දීපුවට අද මොකද වුනේ? අද ඒ වටිනාකම දිගටම තිබ්බද? එහෙනම් ඒ වටිනාකමේ අසාරත්වය ඔබට ඒවා ඇසුරු කිරීමෙන්, ඒවා මතක් කිරීමෙන් ඔබට තේරෙයි. ඒ නිසා මෙන්න මේ අවස්ථාව පිළිබඳව හරියාකාරව තේරුම් ගන්න. අර කවුරු හරි කෙනෙක් රත්තරන් මාලයකට ආසාවෙන් ඉඳලා ඒ රත්තරන් මාලේ ආසාවෙන් ළඟ තියාගෙන පරිස්සම් කරගෙන බෙල්ලේ දාගෙන ඉන්නවා. ටික දවසක් යනකොට ওই මාලේ පුංචි දරුවා අරන් කඩනවා. කැඩුවට පස්සේ අපි රත්තරන් මාලෙට දීපු වටිනාකම් වැඩි හින්දා ලොකු දුකක් එනවනේ. ඇයි? රත්තරන් ගොඩක් වටින නිසා. ඊට පස්සේ මේකෙන් කාගෙන් හරි හම්බෙච්ච එකක්, තෑග්ගක්. ඉතින් ඒ දීපු කෙනාගේ වටිනාකමත් එක්ක අපිට ඒ රත්තරන් මාලේ ගොඩාක් වටිනවා. හැබැයි ඊට පස්සේ මේක හදාගන්න රත්තරන් බඩු සාප්පුවකට ගියාම ඒ මිනිස්සයා මේක උරගාලා කියනවා මේ රත්තරන් මාලේ ඉමිටේෂන් එකක් කියලා. දැන් මොකද වෙන්නේ? රත්තරන් වල වටිනාකම අඩු වෙනවා. එතනින් එහාට තවදුරටත් අපි මේ මාලේ බොහෝම ආසාවෙන් ළඟ තියාගන්න ගනීද? නෑ. අන්න එදා තමයි තේරෙන්නේ මේක මේ මං හිතපු තරම් වටින්නේ නෑ කියලා. අන්න ඒ වගේ ඒ උපමාව සංසන්දනය කරොත්
අපේ මේ රත්තරන් මාලයක් හා සමානයි අපේ මේ රාග දේශ මෝහ වැඩපිළිවෙලින් ඉච්ඡයි සුඛයි අත්තයි කියලා දීපු වටිනාකම. කවදා හරි දවසක කල්යාණ මිත්‍රයෙක් ඕක උරගාලා කිව්වොත් මේක ඉච්ඡයි සුඛයි අත්තයි නෙමේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා. අන්න එදාට ඔබට තේරෙයි ඒකේ වටිනාකමක් දුන්නට වැඩක් නැහැ කියලා. අන්න ඒ බව හොඳටම තේරුම් ගිය දවසට ඔබ රත්තරන් මාලි ළඟ තියාගන්න නැතුව අයින් කරයි. ඒක තවදුරටත් රකින්න උත්සාහ කරන එකක් නෑ. අන්න ඒ නිසා මේ හැම කර්මස්ථානයේදීම ඔබට තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙච්චර කල් ජීවිතේ අපි ඉච්ඡයි සුඛයි අත්තයි කියලා ගත්ත නිගමනය දැන් අසාර අර්ථයක් තේරුම් අරගෙන ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා තේරෙන්න ඕන. එහෙනම් සවිතක්කේ සවිචාරයේ වෙන්නේම මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක තමන්ගේ ජීවිතයට අදාළව තමන්ට හැඟීමෙන් තේරෙන්න ඕන. ඒ තමන් හැඟීම ගන්නකොට හොඳට තේරෙනවා තමන්ගේ ජීවිතයට අනුබද්ධව ඒක වැටහෙන්න ගන්නවා. මේ තියෙන්නේ මම මේ ඉච්ඡ සුඛ අත්ත කියලා හිතාගත්ත විදිය. දැන් බලන්න මේක අනිච්චයි දුක්ඛයි අනත්තයිනේ. හැබැයි මේක බලෙන් මතක් කර ගත්තා නෙමෙයි. බලෙන් මතක් කර සිද්ධි ගත්තා නෙමෙයි. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරනකොට ඔබට ඔබේ ජීවිතයේ අත්දැකීම් මේකට සම්බන්ධ වෙලා එනවා. ඔව් මෙන්න මේ වෙලාවෙත් මම මේක ඉච්ඡයි සුඛයි අත්තයි කියලා ගත්තේ. හැබැයි ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා අද මට වැටහෙනවා. මේ වෙලාවෙත් මම මගේ කැමැත්ත ඉෂ්ට කරගන්න ගියේ මං තෘප්ත කරගන්න ගියේ මගේ හිත ඉච්ඡයි සුඛයි අත්තයි කියලා. හැබැයි දැන් මට අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා වැටහෙනවා. එහෙනම් මේ සංකාර කරපු වැඩපිළිවෙල මොනතරම් හරයක් නැති අසාර වැඩපිළිවෙලක්ද? ඒක කොච්චර අනිච්චද? එහෙනම් අනිච්චාවත සංඛාරා බව තේරෙනවා. ඒ අනිච්චාවත සංඛාරා බව තේරුණාට පස්සේ උපාද වය ධම්මිනෝ වැඩපිළිවෙලක් කියලා මේ අනිච්ච වැඩපිළිවෙලක්ම තමයි මේ උදේ වය වෙන්නේ කියලා ඔබට වැටහෙන්න ගන්නවා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදේ තවදුරටත් අල්ලගෙන මගේ කරගෙන මම කරගෙන මෙහෙම ගන්න තරම් සුදුසුද නෑ. අන්න ඒ නුසුදුසු නිසාවෙන් තමයි ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරන්නේ. එහෙනම් මේ රාග දේශ මෝහ ටික අතෑරියට පස්සේ අපිට තියෙන නෙක්ඛම්මේ ආනිසංසය, ඒ සැනසීම ඒක අපිට අත්දකින්න පුළුවන් වුණාට පස්සේ හිතන්න ඔබට මේ විස්කම්බන අවස්ථාවේ මෙච්චර සාන්තයි ප්‍රණීතයි නම් නිවන් පූර්ණේ කරගත් උත්තමයෙක්ට කොහොමද ඇද්ද? නිවන් පූර්ණේ කරගත්තා වූ රහතන් වහන්සේ කෙනෙක් කොයිතරම්නම් සාන්ත ප්‍රණීතත්වයක් අත්විඳිනවද? ඒක ඇඟට දැනෙන සුවයක් නෙමේ, හිතට ප්‍රඥාවෙන් දැනෙන निराமிස සුවයක්. අන්නේ සුවේ විඳින්නට මේ කර්මස්ථාන එකින් එක අනිච්ච දුක්ඛ අනත්ත වැටහිලා එහි හැඟීම ඔබට දැනෙනකොට ඔබේ ජීවිතයෙන්ම ඔබට එයට නිදර්ශන උදාහරණ සපයාවි. ඔබේ ජීවිතයෙන් මේක වැටහෙන්න ගනීවි. අමුතුවෙන් උත්සාහ කළ යුතු නෑ. බොහොම සැහැල්ලුවෙන් හිතන්න මේ අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය. හොඳයිද? එහෙනම් සියලු දෙනාම දෙනෙත් පියාගෙන ඒ අදහසත් හොඳින් හිතට අරගෙන ඒ කර්මස්ථාන තුලින් තමාගේ ජීවිතය දකින්නවා කියන තමන්ගේ අසාර දේවල් විතක් කරගෙන වටිනාකමක් දීපු ජීවිත ස්වභාවය තමන්ම අත්දකින්නවා කියලා තවදුරටත් ඒක පස්සේ දුවන්නට සැරිසරන්නට තරම් වටිනාකමක් නැහැ කියන අදහසෙන් යුක්තව සියලු දෙනාම දෙනෙත් පියාගෙන හිතත් ගතත් සැහැල්ලු වෙන්න හොඳ හුස්මක් අරගෙන හුස්ම පහත හෙලන්න. කීප වතාවක් මෙහෙම කරමින් ඔබේ හිතත් ගතත් සැහැල්ලු කරගන්න. හුස්ම ඉහළට ගන්නා විටදී ඔබගේ පපු ප්‍රදේශය පිම්බෙන බවත් හුස්ම පහළ හෙළන විටදී ඔබගේ පපු ප්‍රදේශය හැකිලෙන බවත් මෙනෙහි කරන්න. ඔබට නොඑක් ශබ්ද ඔබේ දිසවන් වලට ඇහෙනවා ඇති.
ඒ ශබ්දයන්සේ පමණක් ගන්නට තරම් ප්‍රඥාවන්ත නම් ඔබට හොඳට වැටහේවි. ඒ සුද්දාෂ්ටක කම්පනය නිසා ඇතිවෙන ශබ්ද රූපයක් විතරයි ඔබගේ කනට ඒ ශබ්දය ඇසෙන්නේ. හැබැයි ඒ ශබ්දය ඔබ ලොකු වටිනාකමක් දුන්නොත් ඔබට විටක ඒ වටිනාකම නිසාම එයට ගැටෙන්නට හේතුවක් වේවි. ඒ සුද්දාෂ්ටක කම්පනය අපි නතර කරන්න තරම් පොහොසත් නැහැ. ඒ නතර කරන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. මේ ලෝකේම දුවද්දී අපි නතර වෙන්නේ එහෙමයි. මුළු ලෝකේම ඊ වැඩවල එහාට මෙහාට දුවාවි. හැබැයි අපිත් ඒවත් එක්කම දුවනවා නම් අපි අහගත්ත අපි රැකගත්ත දහමක් නැති වෙනවා. ඒ ලෝකෙම දුවද්දී අපිට පුළුවන් නම් මෙතන නවතින්න. ඒ තමයි ඔබේ නියම විදර්ශනාව. ඒ ශබ්දයක්සේ පමණක්ම ගන්නට ඔබට ප්‍රඥාව වැඩේවා. එවිට ඔබ ලෝකය හදන්නට කලින් ඔබ නිවැරදි වෙන්න උත්සාහ කරાવી. ලෝකේ රාග දේශ මෝහ වැඩපිළිවෙල නවත්තන්න කලින් ඔබේ රාග දේශ මෝහ වැඩපිළිවෙල නවත්ත ගන්න උත්සාහ කරાવી. ඒ සඳහා ඔබට ප්‍රඥාව වැඩේවා. අන්න ඒ නිසයි මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි යන විනාශයට පත්වෙන අවස්ථාවක් බව අපිට වැටහෙන්නේ. මෙවැනි අවස්ථාවෝ ගොන්නක් ගත්තත් මොහොතින් මොහොත ගෙවි ගොස් විනාශයට පත්වීමමයි වෙන්නේ. එහෙනම් සියලු අවස්ථාවට මේක වෙන එක අහන්නත් දෙයක්ද? ඒක ධර්මතාවයක්. ඒක දරණ ස්වභාවයක්. ඒක නවත්තන්න අපි පොහොසත් නැහැ. අපට වැඩකුත් නැහැ. අන්න ඒ නිසයි ප්‍රඥාවන්තයා ඒ අවස්ථාවේ නොඇලෙන්නේ, නොගැටෙන්නේ, මුලාවටපත් නොවන්නේ. අඥාන කෙනෙක් හිටියොත්, අනිච්ච දුක්ඛ අනාත්ම නොවැටෙන කෙනෙක් හිටියොත්, ඒ කෙනා ඒ අවස්ථාවට ඇලේවි. ඒ අවස්ථාවේ ගැටේවි. ඒ අවස්ථාවේ මුලාවටපත් වේවි. හිතන්න, මෙය මෙනෙහි කරන මේ අවස්ථාව ඔබේ හිතට කොයිතරම්නම් සාන්ත ප්‍රණීතත්වයක් හැඟෙනවාද? ලෝකේ වටේ දුවපු දිවිල්ල මොහොතකට නතර වෙද්දී ඔබට දැනෙන නිරාමිස ප්‍රීතිය කොයිතරම්නම් අගනේද? අංගුලිමාල කුමාරයා තථාගතයන්න් වහන්සේට කියද්දී මහණ උඹ නවතින්න කියලා තථාගතයන් වහන්සේ යන ගමන් කිව්වේ මම නැවතිලා ඉන්නේ උඹත් නවතින්න කියලා. මේ නවතින්න කිව්වේ මේ සිතේ තියෙන ඇලෙන ස්වභාවයෙන් නවතින්න, හිතේ තිබෙන ගැටෙන ස්වභාවයෙන් නවතින්න, මුලාවට පත්වෙන ස්වභාවයෙන් නවතින්න. ඔබට මේ අවස්ථාව ඔබේ ජීවිතයේ ලැබුණු පුණ්‍යවන්තම හොඳම අවස්ථාව බව හොඳින් මතක තියාගන්න. ඊළඟ අවස්ථාව කොයි විදියට කෙලවර වෙයිද කියලා අප කාටවත් හිතා ගන්නටවත් බෑ. හැබැයි මතක තියාගන්න, මේ අවස්ථාව වගේම ගෙවි විනාශයට පත්වෙන ධර්මතාවයක් ඊළඟ අවස්ථාවටත් උරුමමයි. ඒක තමයි යථාර්ථය. හැබැයි ඊළඟ අවස්ථාවට තියෙන බලාපොරොත්තුව නිසා, ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න තියෙන මහා ලෝභකම, මහා කැමැත්ත, මහා ලෙන්ගතුකම නිසා අපි
ඒ අවස්ථාව බලාපොරොත්තු වෙන්ම විනාශ කරගන්නවා. ඒ නිසයි ඔබට කියන්නේ මේ අවස්ථාව ඔබට ලැබෙන ඔබේ ජීවිතයේ වටිනාම අවස්ථාවයි. මේ අවස්ථාව ධෛර්යයෙන් යුතුව සිහියෙන් යුතුව මේ අවස්ථාවට මුහුණ දෙන ශ්‍රුතවත් ශ්‍රාවකෙක් වන ඔබ අනිච්ච දුක්ඛ අනාත්ම වැටහිලා තියෙනවා නම් ප්‍රායෝගිකව යොදා ගන්නට තියෙන හොඳම අවස්ථාවත් මේ අවස්ථාවමයි. මේ අවස්ථාවේදී ඔබේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධය කොයි තරම්ද කියන එක ඔබටම ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් වේවි. කොයි තරම්නම් ඔබ මේ අවස්ථාවේ ඉච්ඡ සුඛ අත්ත් දේවල් පස්සේ දුවනවාද, රූප හොයාගෙන යනවද, ශබ්ද හොයාගෙන යනවද, ගන්ධ හොයාගෙන යනවද, රස හොයාගෙන යනවද, ස්පර්ශ හොයාගෙන යනවද, ධම්ම නැත්තම් සිතවිලි පස්සේ දුවනවද? මේ පැනයන්ට ඔබගේ තියෙන එකම උත්තරය ඒ සියල්ල අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. යමක් අනිච්ච නිසා තමයි මේ දුක උනේ, දූෂිත භවෙන් කය උනේ, පහත් තත්වයටපත් උනේ. එහෙනම් මේ වැඩපිළිවෙලෙම දුක නිසා අසාරයි, දූෂිත භවෙන් කය වෙච්ච නිසා, පහත් වෙච්ච නිසා අසාරයි. ඒ අසාර හරයක් නැති අසුබයක් පස්සේ මොකටද මම මේ තුවන්නේ? මොකටද මම මේ ඇලෙන්නේ? මොකටද මම මේ ගැටෙන්නේ? පුදුම වැඩක් කියන්නේ. ඒ අනිච්ච දුක්ඛ අනාත්ම මේ තරම් තේරිලත් ඇයි අපේ හිත ඒක විශ්වාස කරන්නේ නැත්තේ? ඇයි අපිට ඒක යෙදෙන්නේ නැත්තේ? අඩුපාඩුව මොකක්ද? අඩුපාඩුව ඔබ අවසිහියෙන් සිටීමයි. ඔබගේ සිහිය නිවනට බර වෙච්ච, මා වෙන පැත්තට එකතු වෙච්ච සම්මා සතියක් නම්, ඔබේ මුඛ්‍ය පරමාර්ථය නිවන නම්, ඔබට සෑම මොහොතකම අවශ්‍ය රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ නම්, ඔබ කිසි දිනක ඉච්ඡ සුඛ අත්ත දෙයක් පිටිපස්සේ දුවන එකක් නෑ. හැබැයි මේ තරම් අනිච්ච තේරෙද්දී, ඒ අනිච්ච නිසා දුකයි කියලා තේරෙද්දී, ඒ නිසා මේ වැඩපිළිවෙල අසාරයි කියලා තේරෙද්දී, ඒත් ඒ ඉච්ඡ සුඛ අත්ත දෙය පස්සේ ඔබ තවමත් පියනගනවා නම් අනිච්ච තවමත් හරියට වැටහිලා නැහැ. අනිච්ච නිසා දුක්ඛය, දූෂිත භවෙන් කයවීම හරියට වැටහිලා නැහැ. දුක්ඛ නිසා අනාත්ත බව හරියට වැටහිලා නැහැ. කමක් නැහැ. පෘථග්ජනෙක් සෝතාපන්න වෙන්නටත් දකින්නට ඕන අනිච්ච දුක්ඛ අනාත්ත. සෝතාපන්නෙක් සකදාගාමී වෙන්නත් දකින්නට ඕන අනිච්ච දුක්ඛ අනාත්ත. සකදාගාමී කෙනෙක් අනාගාමී වන්නටත් දැකිය යුත්තේම අනිච්ච දුක්ඛ අනාත්ත නම්, අනාගාමී කෙනෙක් අරිහත් වෙන්නත් දකින්නට ඕන අනිච්ච දුක්ඛ අනාත්තමයි. හොඳට මතක තියාගන්න. මේ අවස්ථාව අනිච්ච දුක්ඛ අනාත්ත පූර්ණ අවබෝධයට පත්වන්නට ඔබට ලැබුණු හොඳම අවස්ථාව බව. ඒ අවස්ථාව සම්මා සතියෙන් යුක්තව ඔබට හරිහැටි වටහා ගන්නට මේ විස්කම්බන වශයෙන් වඩන භාවනාව තුළ සමත විදර්ශනාව යුගනද්ද වැඩිලා මාර්ගඵල පූර්ණේ වන්නට තරම් විදර්ශනාව සවිමත් වන්නට ඡන්ද චිත්ත විරිය විමර්ශා වඩලා නිරන්තර ධෛර්යයෙන් යුක්තව, නිරන්තර සිහියෙන් යුක්තව ඔබට මේ අවස්ථාව අනිච්ච බව, අනිච්ච නිසා දුක්ඛ බව, දුක්ඛ නිසා ආසාර බව වැටහෙවා. ඒ වැටහීම ඔබට ඥානයක්සේ, ප්‍රඥාවක්සේ වැටහෙන්නට මා කීවාට පසු හොඳ අදිෂ්ඨානයෙන් යුක්තව, අවබෝධයෙන් යුක්තව, දැඩි වීර්යයෙන් යුක්තව, ඡන්ද චිත්ත විරිය විමර්ශා වඩමින්, හැඟීමෙන් යුක්තව තමාගේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් මේ කර්මස්ථානය මා කීවාට පසු ඔබද සජ්ජායනා කරන්න. මේ අවස්ථාව මොහොතින් මොහොත
විනාශයට පත්වන්නේය. මෙවැනි අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝය. සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වීම ධර්ම ස්වභාවය කොට ඇත්තාහුය. මුලාවට පත් සත්වයෝ මෙබඳු අවස්ථා යහපතයිගෙන ඇලෙන්නාහුය, ගැටෙන්නාහුය, සැරිසරන්නාහුය. ප්‍රඥාවන්තයෝ මෙබඳු අවස්ථා නිසරුයයි දැන නොඇලෙන්නාහුය, නොගැටෙන්නාහුය, මිදෙන්නාහුය, මිදෙන්නාහුය, මිදෙන්නාහුය. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේය. මෙවැනි අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝය. සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වීම ධර්ම ස්වභාවය කොට ඇත්තාහුය. මුලාවට පත් සත්වයෝ මෙබඳු අවස්ථා සාරයයිගෙන ඇලෙන්නාහුය, ගැටෙන්නාහුය, සැරිසරන්නාහුය. ප්‍රඥාවන්තයෝ මෙබඳු අවස්ථා නිසරුයයි දැන නොඇලෙන්නාහුය, නොගැටෙන්නාහුය, මිදෙන්නාහුය, මිදෙන්නාහුය, මිදෙන්නාහුය. මේ අවස්ථාව මොහොතින් මොහොත
ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේය. මෙවැනි අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝය. සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වීම ධර්ම ස්වභාවය කොට ඇත්තාහුය. මුලාවට පත් සත්වයෝ මෙබඳු අවස්ථා සාරයයිගෙන ඇලෙන්නාහුය, ගැටෙන්නාහුය, සැරිසරන්නාහුය. ප්‍රඥාවන්තයෝ මෙබඳු අවස්ථා නිසරුයයි දැන නොඇලෙන්නාහුය, නොගැටෙන්නාහුය, මිදෙන්නාහුය, මිදෙන්නාහුය, මිදෙන්නාහුය.